ආයිබෝවන් දුවේ පුතේ 2020 ආපෝ සාමාන්‍ය පෙළ විභාගයේ දෙන හෝමාගම අධ්‍යාපන කලාපේ දරුවන්ට පෞද්ගලික දවස්වල තුන්වෙනි වාරයේ අවසාන විභාගය පැවැත්වුණා. ඒ විභාගයේදී ඉතිහාසයේ විෂය ප්‍රශ්න පත්‍රය ඔබ පෙනී සිටියා. මේ ප්‍රශ්න පත්‍රයට ඔබ පිළිතුරු ලියවට සමහර විට ඉස්කෝලේදී මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. ඒ නිසා කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඔබට උදව්වක් වශයෙන් සෑම ප්‍රශ්න පත්‍රයක්ම මේ ආකාරයෙන් සාකච්ඡා කරනවා. ඒ අනුව අද අපිට තියෙන ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස මීට කලින් ඔබ සමග ඉතිහාසයේ පේපර් එකේ පළවෙනි කොටස සාකච්ඡා කළා. හොඳයි දුවේ පුතේ දැන් එහෙනම් ප්‍රශ්න පත්‍රය අතට අරගන්න. ඔබ සමහරට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තෝරාගෙන ලියන්නේ නැත්තේ. ඔබ ලියන අනිවාර්යයෙන්ම ඔබ තෝරගන්නවා ප්‍රශ්න පිළිතුරු සපයන්න. මෙතෙන්දි මම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරනවා. ඒක ඔබට ප්‍රයෝජනවත් වේ විභාගයේදී. ඒ නිසා අපි බලමු ඉස්සෙල්ලාම ඉතිහාස පේපර් එක ඔබ දන්නවා කොටස් තුනකින් යුක්තයි. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා. ඒතකොට පළවෙනි කොටසට තියෙන ඔබ දන්නවා සිතියම් අධ්‍යයනයේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට කෙටි ප්‍රශ්න 4ක් තියෙනවා. පින්තූර දෙකක් ඇසුරෙන් ප්‍රශ්න 8ක් තියෙනවා. ඒක එතකොට ඔබ අනිවාර්යයෙන්ම ලියන්න ඕනි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය පළමුවෙන්ම අපි සාකච්ඡා කරමු. ඒ අනුව ඔබට සිතියම් අධ්‍යයනයේ යටතේ ලංකා සිතියමේ ස්ථාන 12ක් ලකුණු කරන්න එනවා. ලෝක සිතියමේ එනවා ස්ථාන 6ක් ලකුණු කරන්න. දැන් ඔබට දකින්න ලැබෙවි සිතියම මේ සිතියමේ හොඳට බලන්න ඔබ ලකුණු කරපු ස්ථාන හරි ඔබ ලකුණු කරපු ස්ථාන හරිද කියලා බලන්න. මේ සිතියමේ අපි නිවැරදිව ලකුණු කරලා තියෙනවා ස්ථාන. ඒ අනුව යෝධ වැව තියෙනවා ලකුණු කරලා. ඊට පස්සේ කලා ඔය තියෙනවා, පොම්පරිප්පු තියෙනවා, ගම්පොළ තියෙනවා, පාහියංගල තියෙනවා, කළුතර තියෙනවා. ඊට පස්සේ සොරබොර වැව ලකුණු කරලා තියෙනවා, මඩ කලපුව තියෙනවා. මේ ඩොට් එකක් තියලා තියෙනවා. අපි සීගිරිය හොඳට බලන්න යාන් ඔය කෙලවර තමයි තියෙන්නේ. සීගිරිය ලකුණු කරලා. ඊට පස්සේ ගෝකර්ණ තිත්ත වරාය තියෙනවා. ඊළඟට පේදුරු තුඩුව තියෙනවා. මේ ස්ථාන ඔබ හරියට ලකුණු කරලා තියෙනවද කියලා බලන්න. ඔබට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. මේ ස්ථාන 12 අනිවාර්යයෙන්ම ඔබට ලකුණු 12ක් ලබා ගන්න තියෙන අවස්ථාවක්. ඊළඟට බලමු අපි ලෝක සිතියමේ තියෙන ස්ථාන 6ක් ලකුණු කරන්න. හිරෝසිමා, සිංගප්පූරුව, ගෝව, රතු මුහුද, ප්‍රංශය, රෝමය මේ ස්ථාන තමයි ලකුණු කරන්න තියෙන්නේ. ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ප්‍රංශය කඩේරි ගහලා ඔබ මේ සම්පූර්ණ කොටස පාට කරන්න නැත්නම් කඩේරි ගහන්න. ඊළඟට රෝමයට ස්ථානයේ ඩොට් එකක් තියලා පෙන්වන්න රෝමය. ඊට පස්සේ රතු මුහුද ඉරි ගහන්න නැත්නම් පාට කරන්න. ඊට පස්සේ ගෝව තියෙනවා. ගෝව නැවත ඩොට් එකක් තියන්න. ඊට පස්සේ තියෙනවා සිංගප්පූරුව. සිංගප්පූරුව තියෙන්නේ පුතේ මලය අර්ධද්වීපයේ මේ සිටියේ මේ අපිට පැහැදිලි දන්නේ. මලය අර්ධද්වීපයේ කෙළවර තියෙන්නේ. ඊට පස්සේ හිරෝසිමා තියෙනවා ජපන් දූපත්වල. හිරෝසිමා කියන්නේ ඔබ දන්නවා ලෝක යුද්ධ අවස්ථාවේ දෙවන ලෝක සංග්‍රාමයේදී බෝම්බ හෙළුවා ඇමරිකාවෙන්. එතකොට මේ බෝම්බ හෙලපු එක නගරයක් තමයි හිරෝසිමා. ඊළඟ එක නාගසාකි. මම මේකේ හිරෝසිමා ලකුණු කරන්න තියෙනවා. ඒක ලකුණු කරලා තියෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලිව පේනවා ඇති මේකේ ලකුණු කරලා තියෙන එක. ඒ අනුව ඔබට ලකුණු 6ක් හිමි වෙනවා ලෝක සිතියමට. එතකොට 12 6 ලකුණු 18ක් ඔබට අඩු නැතුව ලබා ගන්න පුළුවන් නිවැරදිව මේ ස්ථාන ලකුණු කරන්න පුරුදු වුණොත්. ඊළඟට ඔබට තියෙන්නේ කෙටි ප්‍රශ්න 4කට උත්තර ලියන්න තියෙනවා. ABCD යටතේ දක්වා ඇති ඓතිහාසික තොරතුරු වලට අදාළ පිළිතුරු අනුපිළිවෙලින් පිළිතුරු පත්‍රයේ ලියා දක්වන්න කියලා තියෙනවා. එතකොට අපිටින් දක්වලා තියෙන්නේ උඩරට රාජධානියේ අවසාන රජතුමා. උඩරට රාජධානියේ අවසාන රජතුමා ඔබ දන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරපු අවස්ථාවේදී ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මැදමහනුවර බෝමුරේ ගල්ලෑවත්තේ උඩුපිටිය ආරච්චිගේ ගෙදර හැංගිලා හිටිය වෙලාවේ ගිහින් අත්අඩංගුවට ගන්නවා. එක්නැලිගොඩ තමයි ගිය රදල ප්‍රධානියා ඉංග්‍රීසි හමුදාවත් එක්ක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අත්අඩංගුවට ගන්න.
ඊළඟට B අකුරින් දක්වලා තියෙන්නේ ප්‍රංශ විප්ලව සමයේ රට පාලනය කළ රාජවංශය. ප්‍රංශයේ ඔබ දන්නවා 16 වෙනි ලුයිගේ කාලේ තමයි ප්‍රංශ විප්ලවය ඇති වෙන්නේ. එතකොට ඒ රාජවංශය මොකක්ද කියලා අහන්නේ බූර්බෝන් කියන රාජවංශය. ඊළඟට C අකුරින් දක්වලා තියෙන්නේ ලංකාවේ ප්‍රථම නාමික විධායක ජනාධිපතිවරයා කවුද කියලා. ඒතකොට අපි දන්නවා ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුත් ඉන්නවා. නාමික විධායක ජනාධිපතිවරයෙකුත් ඉඳලා තියෙනවා. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ අර කලින් සොල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ හිටිය අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට නාම මාත්‍රික ජනාධිපති තනතුරක් හඳුන්වලා දෙනවා. එතකොට ඒ නාම මාත්‍රික ජනාධිපති තනතුරට පත් වෙන්නේ විලියම් ගෝපාල්. ඊළඟට 77 බලයට පත් වෙන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවෙන් විධායක ජනාධිපති ධූරයක් ඇති වෙනවා. එතකොට ශ්‍රී ලංකාව ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගෙදී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද කියලා. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. නාම මාත්‍රික ජනාධිපතිවරයා තමයි විලියම් ගෝපල්ලෝ කියලා කියන්නේ. ඊළඟට අහලා තියෙන්නේ ඩී අකුරෙන් බ්‍රිතාන්‍යයන් ඇමරිකාවේ පිහිටවන ලද ප්‍රථම ජනපදය මොකක්ද? ප්‍රථම ජනපදය වර්ජිනියා කියන එක. අන්තිම එකනේ ජෝර්ජියාව. එතකොට මේ පිළිතුරු හතර මම හිතන්නේ ඔබ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයනකොට ලියන්න ඇති. ඊළඟට අපිට තියෙන්නේ පින්තූර ඇසුරින් ප්‍රශ්න 4-8ක් අහනවා. මේකේ පළවෙනි පින්තූරේ දීලා තියෙන්නේ මෙතන ප්‍රශ්න පත්‍රේ නම් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඔබ අතේ තියෙනවා ප්‍රශ්න පත්‍රේ. බලන්න ඒ වලින් දැක්වෙන පින්තූරේ නම ලියන්න කියලා තියෙනවා. ඒ වලින් දැක්වෙන්නේ අර උඩරංචා මඩමේ නිවසේදී විලා හම්බෙන මැටි වලදී කොටසක් තමයි තියෙන්නේ. එතකොට පින්තාරු කළ මැටි බඳුන තමයි එතන දැක්වෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය යනවා මේ ලැබී ඇත්තේ කුමන ප්‍රදේශයෙන්ද? උඩරංචා මඩම ප්‍රදේශයෙන් 2009 වර්ෂයේදී කැණීම් කරනවා උඩරංචා මඩමේ. එතකොට හම්බෙනවා අපිට නිවසක අත්තිවාරම. හැමතැනම අපිට මෙහෙම හම්බෙන්නේ නැහැ. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව අපි තොරතුරු අනාවරණය කරගන්නේ සුසාන භූමිය ඇසුරෙන්. නිවසක අත්තිවාරම හම්බෙන එකම තැන මෙතන 2009 අවුරුද්දේ තමයි මෙතන කැණීම් කරන්නේ. ඊට පස්සේ අහනවා මේක අයිති වෙන මෙම නිර්මාණය යත්වන්නේ කුමන කර්මාන්තයටද කියලා. මැටි කර්මාන්තයට අයිති වෙන්නේ මේ නිර්මාණය. ඊට පස්සේ මේක සකස් කරන්න භාවිතා කරපු උපකරණය මොකක්ද කියලා අහන්නේ. නැත්නම් මේ නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන්න දැයිසලගෙන තාක්ෂණික උපකරණය මොකක්ද කියලා ඔබේ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. එතකොට ඒකට පිළිතුරු වන්නේ සකපෝරුව කියන එක. ඊළඟට අපි බලමු තුන්වෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ B පින්තූරයෙන් දැක්වෙන ගොඩනැගිල්ල මොකක්ද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ අවසානයේ තියෙන එක දෙවෙනි පින්තූරේ B පින්තූරයෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. B පින්තූරයෙන් දැක්වෙන්නේ ජාත්‍යන්තර අධිකරණය. ඒ පිහිටි නගරයේ නම ලියන්න කියලා තියෙනවා. ඒක තියෙන්නේ නෙදර්ලන්තේ හේග් නුවර තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ. ඊළඟට අහනවා මේ ගොඩනැගිල්ල යත්වන්නේ කුමන සංවිධානයේද කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති එකක් ඒක. එතකොට නීති උපදෙස් ලබා දීම තමයි මේ ආයතනයෙන් සිද්ධ වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරයක මෙහි පවත්න ආයතනයෙන් සිදුවන ප්‍රධාන කාර්ය කුමක්ද කියලා අහන්න. එතකොට ඒකෙන් කෙරෙන්නේ මොකද්ද? නීති උපදෙස් ලබා දීම. ඊළඟට අපිට තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසින් අපි ප්‍රශ්න කීයක් උත්තර ලියන්න ඕනිද? දෙවෙනි කොටසින් අපි තෝරගන්න ඕනේ ප්‍රශ්න 4ක් තෝරගන්න. ඒ හතරින් ඉස්සෙල්ලාම තියෙන දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අහනවා මුල් ඓතිහාසික යුගයේ වැව කේන්ද්‍ර කොටගෙන බිහි වූ වාපී ගම්මාන 3ක් සඳහන් කරන්න කියලා. මුල් ඓතිහාසික යුගයේ වැව කේන්ද්‍ර කොටගෙන බිහි වූ වාපී ගම්මාන 3ක්. අපි දන්නවා මිනිස්සු ස්ථිරවාසීතාවයට පත් වුණාට පස්සේ නිවාස හදාගෙන ගොවිතැන් කරමින් ජීවත් වෙන්න පටන් ගන්න අවදි. ඒ අවදියේ තමයි එතකොට මිනිස්සු වැවක් කේන්ද්‍ර කරගෙන පදිංචි වෙන්නේ. අපි ඉගෙන ගත්තනේ ගංගාවල පිටාරණින්නෙන් ගම්මාන බිහි වුණේ කියලා. මොකද ගම් වතුර පාලනය කිරීමේ තාක්ෂණයේ මුල් ඓතිහාසික යුගයේ මිනිස්සු දැනගෙන හිටියේ නෑ කියන නිසා ගංගාවල පිටාරණින්නෙන් පිටත තමයි පදිංචි වුණේ. එතෙන්දී මිනිස්සු වැවක් කේන්ද්‍ර කරගෙන පදිංචි වුණා. කුඩා ගම් වැව් කියන්නේ මහා විශාල වැව් නෙවෙයි මේවා. කුඩා ගම් වැව්. මේ කුඩා ගම් වැවක් හදාගත්තේ මොකටද? අහස් දිය පුරවා ගැනීම සඳහා. එහෙම නැත්නම් වහින කාලෙදී වැහි වතුර ටික පුරව ගන්න තමයි
මේ වැව් සකස් කරගත්තේ. මොකද වියලි කලාපයට හැමදාම වහින්නේ නැහැ. වියලි කලාපයට වහින්නේ අවුරුද්ද එක කාලයක විතරයි. උදාහරණයක් විදිහට උතුරු මැද වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ ඊශාන දිග මෝසම් වර්ෂාවෙන්. එතකොට අවුරුද්ද පුරාවටම වැස්ස නැහැ. ඒ නිසා මොකද කරේ මිනිස්සු? මේ ලැබෙන වර්ෂා ජලය කළමනාකරණය කර ගැනීම සඳහා මේ අය මොකද කළේ? කුඩා වැවක් සකස් කරගත්තා. අර වැහි ජලය පුරව ගන්න. එතකොට මේ වැව සමීපයේ ගෙවල් හදාගත්තා. ගෙවල් කිව්වට මහ ගොඩක් නෙවෙයි. දැන් ඔබ මේ පාඩමේදී ඉගෙන ගත්තනේ සමහර ගම්මාන වැටකින් ආවරණය කරලා තිබ්බා කියලා. පරික්කිත ගම්. සමහර ගම්මාන වැටකින් ආවරණය නොවූ ඒවා පරික්කිත ගම්. එතකොට ගමක් වැටකින් ආවරණය කරනවා කියවම මේක කුඩා ප්‍රමාණයේ ගම්මානයක්. සමහර ගම්මාන වලට තිබිලා තියෙන්නේ එක ගෙයයි. මූලාශ්‍රවල සඳහන් වෙනවා ඒක කුටීකෝ ගාමෝ. එක ගෙයයිලු තියුනේ. එතකොට ඒ විදිහට මේ වැව කේන්ද්‍ර කරගත්ත ජනවාස තිබ්බා. ඒවට අපි වාපී ගම් කියලා කිව්වා. ඉතින් අන්න එවැනි ගම්මාන තුනක් ගැන තමයි මෙතන අහන්නේ. එකක් එතකොට කඩාවාපී, අනිත් එක සුමනවාපී, විහාරවාපී, හුන්දරවාපී කියලා ගම්මාන කීපයක් මෙතන සඳහන් වෙනවා. ඒකෙන් තුනක් ඔබෙන් අහන්න. ඊළඟට දෙවෙනි කොටස. දෙවෙනි කොටසේදී අපෙන් අහනවා පහත සඳහන් සිදුවීම් හා සම්බන්ධ රජවරුන්ගේ නම් ලියන්න කියලා තියෙනවා. ඒ අකුරින් දක්වන ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයේ නිරත වීම. ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක නිරත වීම අපි දන්නවා දුටුගැමුණු රජතුමා තමයි ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් දියත් කරන්නේ. වසර 44ක් මේ රට පාලනය කර එළාරගෙන් රජරට නිදහස් කර ගැනීම සඳහා රුහුණේ මහාගම හිටපු දුටුගැමුණු කුමාරයා තමයි මේ සටන දියත් කරන්නේ. එතකොට ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දුන්නු දුටුගැමුණු රජතුමා. ඊට පස්සේ බී අපුරින් අහනවා සෙල්ලිපිවල අලකපේ මහරජ රජවරු විවිධ නාමයන් තම නමට ආරෝපණය කරගත්ත දේවල් ඔබ අහලා තියෙනවා. දැන් අල්ලකපේ මහරජ කියලා තියෙනවා. ඊට පස්සේ දේවත්ව සංකල්පය ආරෝපණය කරගත්ත ඒවා තියෙනවා. ඊළඟට නර ඉස්සර කුටකන්නබේ රජුරු අපිට දඹුල්ලෙන් හම්බ වෙනවා. මන්නරයන් අතර ඊශ්වරයෙක් කියනවා. ඊට පස්සේ චක්‍රවර්ති කියන සංකල්පය ආරෝපණය කරගන්නවා නිස්සංක මල්ල රජතුමා. තුරු මෙතන අහන්නේ අලකපේ මහරජ. අලකපේ මහරජ ආලක මන්දාධිපති මම. කවුද ආලක මන්දාවේ අධිපති? ආලක මන්දාවේ අධිපති කුවේර. කුවේර තමයි ආලක මන්දාවේ අධිපති. ආලක මන්දාව කුවේරගේ ප්‍රධාන වාසභවන. එතකොට මම ආලක මන්දාධිපති අලකපේ මහරජ. ඊළඟට පර්වත රාජ කියලාත් පළවෙනි කාශ්‍යප හඳුන්වලා තියෙනවා. ඒතර පළමුවන කාශ්‍යප රජුරුව තමයි අලකපේ මහරජ කියලා භාවිතා කරේ. පර්වත රාජ කියලාත් හැඳින්වෙනවා. ඊළඟට පත්වෙනි දෙවලක් විවෘත කිරීමට උත්සවයට චේර රාජ්‍යයට යාම. අපි විදේශ රාජ්‍යයන් සමග පැවති සම්බන්ධතාවල ස්වරූපය ගැන කතා කරනකොට අපි විදේශ රාජ්‍ය සමග විවිධ සම්බන්ධතා පවත්වලා තියෙනවා. මිත්‍ර සම්බන්ධතා පවත්වලා තියෙනවා, විවාහ සම්බන්ධතා පවත්වලා තියෙනවා. මේ විවිධ සම්බන්ධතා පවත්වලා විශේෂයෙන් අපේ රට රාසන්න ඉන්දියාව සමග මේ විදිහ සම්බන්ධතා ගොඩක් අපි පවත්වලා තියෙනවා. ඒ අනුව පළවෙනි ගජබාහු රජුරුව තමයි පත්වෙනි දෙවලක් විවෘත කිරීමට චේර රාජ්‍යයට යන්නේ. ඊට පස්සේ තියෙනවා චෝලයන් පරාජයකට පොළොන්නරුව තමා නුවර කර ගැනීම. ක්‍රිස්තු වර්ෂ 1017 දී පස්සන මිහිඳු ඉතා දුර්වල පාලකයෙක්. පස්සන මිහිඳු රජුව පරාජය කරලා පළමුවන රාජේන්ද්‍ර චෝල පළමුවන රාජරාජ ඉස්සෙල්ලාවා. ඊට පස්සේ පළමුවන රාජේන්ද්‍ර චෝල මොකද කරන්නේ? අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරලා පස්වන මිහිඳු අත්අඩංගුවට ගන්නවා. පලා යනවා. පලා ගියාට ඌ අත්අඩංගුවට අරගෙන ඉන්දියාවට ගෙනියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? චෝලයෝ පොළොන්නරුවට පාලන මධ්‍යස්ථානය ගෙනියනවා. එතකොට අවුරුදු 1400කට 1500කට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානිය පැවතුණා. ඒ රාජධානිය එතකොට පොළොන්නරුවට ගෙනියන්නේ කවුද? චෝලයෝ. එතකොට පළවෙනි විජේබාහු රජුව තමයි මේ විදිහට චෝලයෝ පොළොන්නරුවට 1017 අරන් ගිය රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1070 වෙනකම් පාලනය කරනවා. අඩ 100 වසරකට වැඩි කලක් රජරට පාලනය කරන්නේ චෝලයෝ. තින්නේ චෝල පාලනයෙන් රට නිදහස් කරගත්ත වීරයා තමයි කවුද? පළවෙනි විජේබාහු රජු. පොද අපි ඊළඟට බලමු තුන්වෙනි කොටස. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. පූර්ව රාජ්‍ය සමයේ ගම්පාලකයා තෝරා ගැනීමේදී අවධානය යොමු කළ එක් කරුණක් සඳහන් කොට ගම්පාලකයා සතු කාර්යයන් දෙකක් විස්තර කරන්න කියලා තියෙනවා.
එතකොට පූර්ව රාජ්‍ය සමයේ ගම්පාලකයා තෝරා ගැනීමේදී අවධානය යොමු කළ එක් කරුණක් සඳහන් කොට. එතකොට පූර්ව රාජ්‍ය සමයේ ගමේ පාලකයා තෝරා ගැනීමේදී මේ විශේෂ අවධානයක් යොමු වුණා මිනිස්සුන්ගේ තෝරා ගැනීමේදී. අපි දන්නවා ගෘහපතීන් අතුරෙන් තමයි ගමිකේ තෝරාගත්තේ. ඒතොර නිකම්ම කෙනෙක්ද මෙයා? ගෘහපතීන් අතරින් යමක්කමක් තිබ්බ පොහොසත් කෙනෙක් තමයි තෝරාගත්තේ. දැන් බුද්ධඝෝස හාමුදුරුවෝ සමන්තපාසාදිකාරි කියනවා මේ ගෘහපතීන් අතරින්මයි ගමිකේ තෝරාගත්තේ කියලා. එතකොට මේ ගමික පොදු විශ්වාසය දිනාගත්ත කෙනෙක් වෙන්න ඕන. පොදු විශ්වාසය දිනාගත්ත ධනවත් නැත්නම් බලවත් කෙනෙක් තමයි ගෘහපතීන් අතරින් ගමික විදියට තෝරාගත්තේ. ඔහුට පැවරුණු කාර්යයන් මොනවද? ඔහුට පැවරුණු ප්‍රධාන කාර්යයක් තමයි ගමේ වැව නඩත්තු කිරීම. ඊළඟට ගමේ වැවෙන් ජලය බෙදා හැරීම. ඊට පස්සේ ගමිකට පැවරුණු කාර්යයක් තමයි ගමේ සුළු ආරවුල් විසඳීම. ප්‍රධාන වශයෙන් ඒ කරුණු තුනවත් මතක තියාගන්නකෝ. තව මේකේ කරුණු අපි දාලා තියෙනවා ගම් අතර සාමයේ සහජීවන පවත්වා ගැනීම කියලා. ඊට පස්සේ ගමේ ආරවුල් විසඳීම, ගමේ අවාහ විවාහ කටයුතු කිරීම. ඒ අතරින් ප්‍රධාන කරුණු කීපයක් විතරයි මම කිව්වේ. මොකද්ද ප්‍රධාන කරුණ? පොදු කටයුතුවලට නායකත්ව දීම නැත්නම් ගමේ වැව නඩත්තු කිරීම, ගමේ වැවෙන් ජලය බෙදා හැරීම, ගමේ සුළු ආරවුල් විසඳීම. ඒ කියන්නේ ප්‍රධාන කරුණු තුනක් මම කිව්වේ. තුනවත් අඩුම තරමේ මතක තියාගෙන ඉඳලා ලියන්න. දැන් ඔබට පිළිතුරු ලියනකොට ඔබේ පන්තියේ ගුරුතුමා ගුරුතුමිය කියලා දීලා ඇති තුන්වෙනි කොටසට උත්තරේ ලියනකොට කරුණු දෙකක් සඳහන් කර විස්තර කරන්න කියලා තිබ්බොත් ඔබ මොකද කරන්න ඕනි? ඉස්සර වෙලාවේ කරුණු දෙක ලියන්න ඕනි. ඒ කරුණු දෙක ලියලා ඊට පස්සේ තමයි කරුණු දෙක වෙන වෙනම විස්තර කරන්නේ. ඒතකොට බලන එක්කෙනාට හරි පැහැදිලිව පේනවා අපිට කරුණු දෙකට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉතුරු ලකුණු එකමාර ඉතුරු ලකුණු තුන හම්බ වෙන්නේ ඔබ කරලා තියෙන විස්තරය අනුව. ඒ නිසා ලියනකොට පැහැදිලිව කරුණු දෙක ලියලා විස්තර කරන්න. අපි බලමු ඊට පස්සේ හතරවෙනි කොටස. හතරවෙනි කොටසින් අහන්නේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අතීත රජවරු ගෙන ඇති ක්‍රියාමාර්ග කරුණු තුනක් ඉදිරිපත් කරමින් විස්තර කරන්න. බලන්න මේ ප්‍රශ්නේ. රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අතීත රජවරු ගෙන ඇති ක්‍රියාමාර්ග කරුණු තුනක් ඉදිරිපත් කරමින් විස්තර කරන්න. මේ ප්‍රශ්නේ තව විදිහකට අහනවා නම් කොහොමද අපි කියන්නේ? රටේ රජතුමාගෙන් ජනතාව අපේක්ෂා කළ සේවාවන් තුනක් විස්තර කරන්න කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. රටේ ජනතාව රජුගෙන් අපේක්ෂා කළ සේවාවන් තුනක් විස්තර කරන්න කියන එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට රටේ ජනතාව මොනවද රජුගෙන් බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි එක තමයි රජුගෙන් ජනතාව අපේක්ෂා කළේ ආරක්ෂාව. ජනතාවගේ ආරක්ෂාව සැලසීම තමයි වැසියා බේර ගැනීම කියලා මේකේ තියෙනවා. රටවැසියාගේ ආරක්ෂාව සැලසීම කියලා උඩින් තියෙනවා. අන්නේ රටවැසියා ආරක්ෂා කිරීම රජුගේ ප්‍රධාන කාර්යය. ආරක්ෂාව කියවම කරුණු දෙකක් යටතේ ඒක විස්තර වෙන්න ඕනේ. මොකක්ද? අභ්‍යන්තර හා බාහිර සතුරු වලින් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. අභ්‍යන්තර වශයෙන් ජනතාව ආරක්ෂා කිරීමට විවිධ නීති රීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබ දන්නවා වේවැල් කැටියේ සෙල්ලිපියේ තියෙනවා මේ රටේ ජනතාව යම් වරදක් කළොත් කළ යුතු දඬුවම් අපරාධ නීතිය ඒකේ ක්‍රියාත්මක වෙන්නේ. දසකම් ඇත්තන්ට බලය පවරනවා අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න රජුරෝ. ඒක පැහැදිලිවම ඉගෙනගෙන තියෙනවා. අර කෙනෙක් යමක් හොරකම් කළොත් ඒ හොරකම් කරපු හොරාව අල්ලලා දෙන තුරු ගමේ මිනිස්සු හොරකම් කරපු වටිනාකම රජයට ගෙවන්න ඕන. ගෘහ දණ්ඩය කියලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට රටේ ජනතාව ආරක්ෂා කිරීමට ඒ වගේම මිනිමැරීමක් කළොත් මිනිමැරුව පුද්ගලයාට මොකද්ද දෙන දඬුවම? මිනිමැරුව පුද්ගලයාට මරණීය දඬනය දෙන්න කියලා තියෙනවා. පෑහැකි සෙයිලියා තබා මැරුවන් මරා පට්වන කොට ඉසා කියලා මේ ශිලාලිපියේ තියෙනවා. එතකොට නීති පොතේ ලියලා මරණීය දඬනය දෙන්න කියලා තියෙනවා. ඒ විදිහට එතකොට අතීත සමාජයේ මිනිස්සු වරදින් මුදවාගෙන ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන්න අභ්‍යන්තර වශයෙන් රටේ නීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක අපිට පැහැදිලි වෙනවා. මේවා අපිට ලියන්න වෙනවා. මේක තහවුරු කරන්න එපා අපි. මූලාශ්‍ර ඇසුරෙන් අපි ඉතිහාස කරුණු තහවුරු කරන්නේ. එතකොට ආරක්ෂාව අභ්‍යන්තර වශයෙන් ඊළඟට පාරිභෝගික ආරක්ෂා කර ගැනීමටත් නීති රීති දැන් බදුළු ටැන් ලිපියේ තියෙන පාරිභෝගික ආරක්ෂා කරන නීති රීති. ඊට පස්සේ මෙන්න මේ විදිහට විවිධ උදාහරණ දක්වමින් අපිට මේ කරුණ සනාථ කරන්න සිද්ධ වෙනවා. ආරක්ෂාව සැපයීම. දෙවෙනි කාරණේ විදිහට අපි කියනවා රටේ ආර්ථික දියුණු කිරීම. රටේ ආර්ථිකය දියුණු කරපු හැටි ඔබට ලියන්න පුළුවන්. අතීත පාලකයන්
වැව් වමුණු ඉදි කරමින් කුසි කර්මාන්තේ නගා සිටීමට වසභ රජතුමා මහ වැව් ඉදි කිරීමෙන් ආරම්භ කරපු ඒ කාර්යය මහසෙන් රාජ්‍ය සමය වෙන විට මුළු රජරට ශිෂ්ටාචාරයේම ආවරණය විදිය විශාල වාරි පද්ධතියක් ඉදි වෙනවා. ධාතුසේන රජතුමා විශාල වාරි කර්මාන්ත කරනවා. පොළොන්නරුවට යනකොට පරාක්‍රම බාහු මහරජතුමාගේ අවදි වෙනකොට ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරනවා. ඒතකොට රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා අතීත පාලකයෝ කටයුතු කරපු හැටි ඔබ උදාහරණ සහිතව විස්තර කරන්න ඕනේ රටේ ආර්ථික දියුණු කිරීම ගැන කියනකොට. ඊළඟට රජුගෙන් ජනතාව අපේක්ෂා කළේ ආධ්‍යාත්මික සංවර්ධනය. ඒකත් ඉතා වැදගත්නේ. ආධ්‍යාත්මික සංවර්ධනය ජනතාවගේ. දැන් බුදුදහම ලැබීමට පෙර ඔබ දන්නවා පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී පණ්ඩුකාභය රජතුමා ආගමික සහජීවනයක් ඇති කරමින් රටේ ජනතාවට අවශ්‍ය ආගමික පහසුකම් සපයා දීම සඳහා කටයුතු කරලා තිනවා. සිවිකා සොත්ති ශාලා චාකාරේ තහින් සිවිකා ශාලා සොත්ති ශාලා නම් ශාලා වර්ග දෙකක් හැදුවයි කියලා සඳහන් වෙනවා. එතකොට බමුණන්ට වේද මන්ත්‍ර ගායනා කිරීමට තමයි සොත්ති ශාලා හැදුවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේ තව ගොඩක් ආගමික කණ්ඩායම් වලට අනුග්‍රහ දැක්වූ ආකාරය අපේ මහා වංශයේ ධාවන පරිච්ඡේදයේ සඳහන් වෙනවා පණ්ඩුකාභය පුරාවෘත්තවල. ඊළඟට බුදුදහම ලංකාවට ලැබෙනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණීමෙන් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ. එතකොට බුදුදහම ලංකාවට ලැබීලා ටික දවසක් යනකොට බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වෙනවා. රාජ්‍ය ආගම බවට පත් වුණාට පස්සේ මිනිස්සුගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා අතීත රජවරු කටයුතු කරපු ආකාරය ඔබට අනුරාධපුර පොළොන්නරුවට ගියාම දැක ගන්න පුළුවන්. විහෙර විහාර එක ළඟ ස්තූප හදලා තියෙනවා. එක ළඟ ස්තූප 1 2 3 ඔබට දකින්න හම්බ වෙනවා. එතකොට ආගමික වශයෙන් රටේ ජනතාව පෝෂණය කිරීම සඳහා එදා රජවරු ක්‍රියා කරපු ආකාරය. ඒ අනුව අපිට කියන්න පුළුවන් වැවයි දාගබයි ගමයි පන්සලයි අපේ සංස්කෘතික උරුමයේ බවට පත් වෙන්නේ මේ අනුව. ඒ නිසා ආධ්‍යාත්මික සංවර්ධනයට රජවරු ක්‍රියා කරපු ආකාරය ඔබට ලියන්න පුළුවන්. ඒ අනුව මේ පිළිතුරේදී මෙන්න මේ කියන කරුණු තුන අනුව ඔබ ඒ කරුණු තුන වෙන වෙනම විස්තර කරන්න ඕනේ. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මුලින්ම කියනවා සෙල්ලිපි වලින් හමු වෙන පහත සඳහන් වචන වල අදහස අනුපිළිවෙලින් ලියන්න. වෙජ්ජශාලා. සෙල්ලිපි වල වෙජ්ජශාලා කියන්නේ රෝහල්. ඊළඟට දසගම් ඇත්තම්. ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන මණ්ඩල දසගම් ඇත්තම් කියලා කොහෙද මේක තියෙන්නේ? මාතලේ දිස්ත්‍රික්කයේ මේ ශිලාලිපි හම්බෙන්නේ දසගම් ඇත්තම් පිළිබඳව. ඊළඟට 100 අකුරින් කියන්නේ වසවසික සහටක වස්සාන සිවුර කියන එක. වස් සිවුර කියන එක තමයි වසවසික සහටක කියන වචනෙන් අදහස් වෙන්නේ. ඊළඟට තුනේ දෙවෙනි කොටස යනවා ඓතිහාසික සමාජ දූරාවලිය තුල ABCD ලෙස ලියා දක්වන්න කියලා තියෙනවා. ඓතිහාසික සමාජ දූරාවලිය තුල ABCD ලෙස ලියා දක්වන්න කියලා මේ ප්‍රශ්න පත්‍රයේ දාලා තියෙනවා. ඒතකොට ඒ අකුර සමාජ දූරාවලිය ඉහළින්ම හිටියේ කවුද කියලා අහනවා. මපුරුමුක ඔබට මතක ඇති දැන් පොතේ තියෙනවා මපුරුමුක පරුමකයන්ගේ ප්‍රධානියා විදිහට හිටපු එක්කෙන රාජු. ඊළඟට B අකුරින් කියනවා පහළම ස්තරයේ 16යින්. එතකොට තුන්වෙනි 100 අකුරින් අහනවා ඍජු නිෂ්පාදන භුක්ති විඳය ප්‍රභූවරු නායක කප්පිත්තෝ ගුරුවරු වෛද්‍යවරු ප්‍රභූවරු විදිහට ගන්නේ අය. එතකොට D අකුරින් දක්වලා තියෙනවා නිෂ්පාදනකාරියට සම්බන්ධ වෙන අය සාමාන්‍ය ජනතාව කුඩීන් ඔබ අහලා ඇති ගෝවීන් දීවරයන් පොතේ තියෙනවා මේ විදිහට උදාහරණ බලන්න පොත. ඒ අනුව එතකොට ඔබට මේම විනාඩියක්වත් යන්නේ නැහැ. මේ කරුණු හතර ලිව්ව ගමන් ඔබට ලකුණු 4ක් හම්බ වෙනවා. එහෙනම් ඔබට ඒ සාමාර්ථයකට යන්න හැම ප්‍රශ්නයකම පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ ලකුණු 7 පුතේ හරිම වැදගත් වෙනවා. ඔබ පෙළපොත හොඳින් කියවලා තිබුණොත් ඔබට කිසිම කරදරයක් නැතුව මේ ලකුණු 7 ගන්න පුළුවන් වෙනවා. අපි බලමු එතකොට තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ අහනවා පැරණි සමාජයේ ජීවත් වූ විවිධ ජාතීන් සහජීවනයෙන් කටයුතු කළ බව කරුණු දෙකක් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න කියලා කියනවා. සහජීවනයෙන් එකිනෙකා තමඟ සුහදව එකිනෙක ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කළේ කොහොමද කියලා අපිට උදාහරණ සහිතව විස්තර කරන්න තියෙනවා. කරුණු දෙකක් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න තියෙනවා. එතකොට අපි දන්නවා
ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටලා තියෙන ශ්‍රී ලංකාව පෙරාපර දෙදිග වෙළඳාමේදී වැදගත් තැනක් ලංකාවට ලැබිලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන් ලංකාවට සමීපයේ තිබ්බ දකුණු ඉන්දියාවේ මිනිස්සු අපේ රටට ඇවිල්ලා අපේ රටේ ජීවත් වෙලා තියෙනවා මේ ද්‍රවිඩ මිනිස්සු වෙලෙන්දෝ විදියට ඇවිල්ලා. ඔබට මතක් වෙනවා ඇති නානාදේශි වලඤ්ඤා රයිනූරුව. මෙන්න මේ කියන වෙළඳ සංවිධාන ලංකාවේ ජීවත් වෙනවා. එහෙනම් වෙළඳාමට පැමිණි විවිධ ජාතීන් රට තුළ ජීවත් වීම කියන කරුණ යටතේ ඔබට ඒ කරුණ විස්තර කරන්න පුළුවන්. ඒ අනුව එතකොට ඔබ දන්නවා මේ දෙමළ ජාතීන් ජීවත් වුණා ලංකාවේ ප්‍රධාන වරායන් සමීප ගෝකන්නතිත්ත මහාතිත්ත කියන මේ වරායන් සමීපව ජීවත් වුණා කියන එක අපිට තහවුරු වෙනවා. තිරුකෝතීස්වරන් කෝණේස්වරන් කියන මේ කෝවිල් ඉදි වෙලා තියෙනවා ඒ සමීපේ. ඒව ඔබට ලියන්න පුළුවන්. එතකොට අපි මිනිස්සු බෞද්ධයෝ මේ අයත් එක්ක සාමයෙන් සහජීවනෙන් ජීවත් වුණා. එන කොටාගත්තේ නැහැ. ඉතින් ඊළඟට අයෝනියන් වරු ඔබට හම්බ වෙනවා බෝවත්තේගල ශිලාලිපි කබොජ මහ පුගිය කියලා වචනයක්. කාම්බෝජවරුන්ට මහා වෙළඳ සංවිධානයක් පිළිබඳව සඳහන් වෙන්නේ. එතකොට මේ අයෝනියන් වරු කාම්බෝජවරු කාම්බෝජෙන් ආපු අය ජාවකවරු මේ අපේ රටේ ජීවත් වෙලා තියෙනවා. වෙළඳාමට ඇවිල්ලා. ඒ අය එතකොට ඒත් එක්ක සමගියෙන් ජීවත් වෙලා තියෙනවා. ඊළඟට දෙමළ ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වීම අපිට දකින්න හම්බ වෙනවා. දෙමළ ජාතිය ඒකට උදාහරණ අපිට කියන්න පුළුවන් ද්‍රවිඩ සහ සිංහල දෙදෙනෙක්ගේ විවාහයක් පිළිබඳව අපිට සඳහන් වෙනවා පොළොන්නරුව ප්‍රදේශයෙන් හම්බ වෙනවා මේ දෙන්නෙක් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් දෙමළ සහ සිංහල විවාහ වෙලා හිටියයි කියලා. ඊළඟට අභිගිරින් අපිට හම්බ වෙනවා දෙමළ ජාතික භික්ෂුවක් පිළිබඳව තොරතුරු මේක ලියන්න පුළුවන්. එතකොට අනුරාධපුර රාජධානියේ සමයේ රාජ සභාවේ ඉඳලා තියෙනවා ද්‍රවිඩ ජනතාවගේ සුබ සාධන කටයුතු සොයා බැලීම සඳහා දෙමෙල් අධිකාරි පඬිරත් කියලා එක්කෙනෙක් පිළිබඳව. ඒ තොරතුරු සඳහන් වෙනවා. එතකොට බලන්න සහජීවනය කියන එක අපිට ඉතාම පැහැදිලිව තියෙනවා මෙතෙන්දි. ඊළඟට බලන්න චෝලයින්ට විරුද්ධව පළවෙනි විජේබාහු රජුරුව සටන් කළාට පොළොන්නරුවේ දළදා මාලිගාවේ ආරක්ෂාවට දාලා ඉඳලා තියෙන දකුණු ඉන්දියාවෙන් ගෙන්නු සොලී බටයෝ. වේලයික්කාර හමුදාව අපි දන්නවා වේලයික්කාර ශිලාලිපියේ තියෙන තොරතුරු වේලයික්කාර ශිලාලිපිය දෙමළ අකුරින් කරලා තියෙන එකක්. ඒතකොට මේ ද්‍රවිඩ ජනතාවට තමයි දළදා වහන්සේගේ බාරකාරත්වයේ පාරලා තියෙන්නේ පොළොන්නරුවේ පළවෙනි විජේබාහු රජතුමා. එතකොට ඊට පසු කාලෙම අපි දන්නවා දැන් ඉස්ලාමීය ජනතාවත් වෙළඳාම් නිසා ශ්‍රී ලංකාවට පැමිණියා. අපිට මේ ඉස්ලාම් ජනතාව සමග මැද පෙරදිග රාජ්‍යයන් සමග පැවැත් වූ සම්බන්ධතා පිළිබඳව අපි දන්නවා තොරතුරු ගොඩක් තියෙනවා. ලංකාවේ පිරිසක් නබි නායකතුමාගේ ධර්මයේ පිළිබඳව සැකහැර දැනගන්න අරාබියට ගිය කතාවක් පිළිබඳව තොරතුරු තියෙනවා. ඊට පස්සේ වඩාම අපිට මේ ඊටාම සමීප පිළිතුර ශ්‍රීපාද වන්දනාවේ යෙදීම ශ්‍රීපාද වන්දනාවේ යෙදিলা තියෙනවා. ඔය පොළොන්නරුව අවදී මේ සමා වෙන්න පොළොන්නරු මේ ගම්පොළ රාජ්‍ය සමයේදී ඉබම් බතුතා ආව ලංකාවට. ඔහු ශ්‍රීපාද වන්දනාවේ ගියාලු ආර්ය චක්‍රවර්තිගේ උදව් ඇතුව. ඒ වගේ ශ්‍රීපාද කන්ද ඒගොල්ලෝ හැඳින්වන්නේ ආදම්ගේ කන්ද කියලා. ඒ අනුව මුස්ලිම් බැතිමත්තු ශ්‍රීපාදේ වඳින්න යනවා ඒ අයගේ දෙවියෝ කියලා. ද්‍රවිඩ ජනතාව යනවා ඒ අයගේ දෙවියෝ කියලා. අපි යනවා අපි බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබුව ස්ථානය කියලා. එතකොට ශ්‍රීපාද වන්දනාවට සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම යන නිසා අපේ සහජීවනයේ ඉතා මුද සංකේතයක් ශ්‍රීපාදස්ථානයේ ඔබ පැහැදිලිව මේක ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ පිළිතුරට ඔබට ඔය කියන කරුණු ටික ලියාගත්තොත් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු පාම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි කොටස අහනවා විවිධ වූ ආර්ථික කටයුතු යෙදුණු ජනතාව පැරණි සමාජයේ සිටි බව කරුණු තුනක් ඇසුරෙන් විස්තර කරන්න කියලා කියනවා. විවිධ වූ ආර්ථික කටයුතු යෙදුණු ජනතාව පැරණි සමාජයේ සිටි බව. එතකොට ප්‍රධාන වශයෙන් ගොවිතැන තමයි මිනිස්සුන්ගේ ජීවන උපායය. කෘෂිකර්මාන්තයේ යෙදුණ අය හිටියේ. කෘෂිකර්මාන්තයේ යෙදුණ අය වී වගාව සහ හේන් ගොවිතැන. දැන් වී වගාව පිළිබඳව කතා කරනකොට තෝනිගල සෙල්ලිපියේ තියෙනවා අවුරුද්දට කන්න 3ක් වී වගා කරාලු. පිටදඩහස, අකලහස, මදහස. කන්න 3ක්ම වී වගා කරලා තියෙනවා. ඒතකොට වී ගොවිතැන සම්බන්ධ කෘෂිකර්මාන්තයේ සම්බන්ධ නීති රීති පිළිබඳවත් අපිට දකින්න හම්බ වෙනවා. කොණ්ඩ වට්ටවන්ට ඇල්ලිපි කියනවා නිසිකල්ට සිහි සාහන්න කියලා. ඊළඟට තව කියනවා මුං ඇට වීමිස් මේ ඇල්වීමිස මුං ඇට වපුරන්න එපා කියලා. සිහි නැති වීමිස මුං ඇට නොවපුරනු නිසා අපිට හම්බ වෙනවා ශිලාලිපිය. එතකොට වී වගාව සම්බන්ධයෙන් එහෙම විවිධ නීති රීතිත් පනවලා තියෙනවා. ප්‍රධාන වශයෙන් එතකොට කෘෂිකර්මාන්තයේ පැරැන්නු නියැලිලා හිටියයි කෘෂිකර්මාන්තයේ නියැලීම කොටස් දෙකක් යටතේ අපි මෙතෙන්දි කතා කරනවා වී වගාව සහ හේන් ගොවිතැන අනිත් එක තමයි සත්ව පාලනය.
සත්ත්ව පාලනයත් මේ කුසී කර්මාන්තයටම අයිති කොටසක්. සත්ත්ව පාලනයත් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට විවිධ කර්මාන්ත තිබ්බා. මැටි කර්මාන්තය අපි දන්නවා පූර්ව ඓතිහාසික යුගයේ ඉඳලා අපේ රටේ මැටි කර්මාන්තය තියුණා. පූර්ව ඓතිහාසික යුගයේ ඒ පිළිබඳව අපිට සකපෝරුව භාවිතා කරමින් ඔපදැමූ මැටි වලන් හදලා තියෙනවා. එතකොට කුඹල් කර්මාන්තය කියන එක එදා තියුණා. ඊට පස්සේ යකඩ කර්මාන්තය, කබර කියලා වචනයක් අපිට හම්බ වෙනවා. මුතුගල්ල කියන ස්ථානයෙන් අපිට කම්මල් කරුවේ පිළිබඳ තොරතුරු හම්බ වෙනවා. ඊට පස්සේ පේස කර්මාන්තය පිළිබඳ තොරතුරු අපිට හම්බ වෙනවා. පෙහෙකර කියලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෙහෙරකමින් අපිට හම්බ වෙනවා තොරතුරු පේස කර්මාන්තය පිළිබඳව. ඊට පස්සේ කපු කර්මාන්තය ඉතා පැරණිම කර්මාන්තයක්. රිදිපිලි කර්මාන්තය පිළිබඳව කතා කරනකොට මේ පිළිබඳව ඊට පස්සේ රන් කර්මාන්තය තිබිලා තියෙනවා. ඊට පස්සේ කැටයන් කර්මාන්තය අපිට දට්ටික සුමන පිළිබඳව වේගිරිය දේවාලය අසලින් තොරතුරු හම්බ වෙනවා. එතකොට මේ නිසා කර්මාන්ත ගොඩාක් පිළිබඳව ඔබට විස්තර කරන්න පුළුවන්. ඒ ශාස්ත්‍රීය රැකියාවල නියුතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ වෘත්තීන් විදියට ගත්තාම ඊට පස්සේ ලපන චිත්‍ර ශිල්පී, ඊට පස්සේ මේ චිතකර, ඊළඟට කවියෙන් ඉඳලා තියෙනවා. මේ දෙකෙන් ලපන චිතකර මේ චිත්‍ර ශිල්පීන් පිළිබඳව අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා විවිධ ස්ථාන පිළිවලින්. ඒ අනුව විවිධ වෘත්තීන් වල නිරත වෙච්ච අය හිටියා. එතකොට විවිධ කර්මාන්ත කරපු අය හිටියා. ගොවිත් වී ගොවිතැන, හේන් ගොවිතැන, සත්ත්ව පාලනය කියන එකට අමතරව ඒ පිළිබඳ උදාහරණ සහිතව ඔබ විස්තර කරන්න ඕනේ මේ ප්‍රශ්නේදී. මේ කරුණු පිළිවෙලින් සඳහන් කරලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ අපි බලමු. අතීතයේ දිගදුර මැනීමට යොදාගත් ඒකක තුනක් නම් කරන්න. ගව්ව, යොදුන, උසබ. අතීතයේ විවිධ භෞතික තත්ත්වයන් මැනීම සඳහා ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. දිගදුර මැනලා තියෙනවා, කාලය මැනලා තියෙනවා, බර කිරලා තියෙනවා. මේ විදිහේ විවිධ භෞතික තත්ත්වයන් මැනීමට ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට දිගදුර මනින්ට ගව්ව, යොදුන, උසබ කියන මිනුම් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඊළඟට අහනවා පහත දක්වා ඇති ප්‍රකාශ වලට අදාළ පිළිතුරු අනුපිළිවෙලින් ලියන්න කියලා තියෙනවා. ඒ අනුව අහනවා විශාල මැටි බඳුන් බිත්ති වශයෙන් යොදාගෙන සකස් කර ගන්නා ලිඳ. ඔබ දන්නවා රජරට ප්‍රදේශයේ ඔබ ගිහිල්ලා ඇති වන්දනාවේ වතුර බොන්න අමාරුයි. මේ වතුර වල කිවුල තියෙනවා. එතකොට අතීතයේ මිනිස්සු මේ කිවුල නැති කරන්න මොකද කළේ? මැටි වලම් බස්සලා තිනවා පොළොවට. ඒවට අපි කියවා ඌරා කැට ලින් කියලා. ඊළඟට වැවේ ජලය පිටතට ගැනීමට කළ නිර්මාණ. වැවේ ජලය පිටතට ගන්න අතීත වාරි ශිල්පීන් යොදාගත්ත විශිෂ්ටම නිර්මාණය තමයි සොරවුව. ඔබ මේ පිළිබඳව තොරතුරු පෙළ පොතේ පස්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා. ඒ අනුව ඔබ දන්නවා වැවේ අංග ටික මොනවද කියලා. ඒ අනුව සොරවුව, ඊළඟට බිසෝ කොටුව, පිටවාන, ඇතුළු වාන, මේ විදිහේ වැවේ වැදගත් අංග ගොඩක් තියෙනවා. තාක්ෂණික අංග. ඒ අනුව මෙතන අහන්නේ වැවේ ජලය පිටතට ගැනීමට කළ නිර්මාණය සොරවුව. වැවේ වැඩි ජලය පිටතට යැවීමට තමයි පිටවාන සකස් කරලා තියෙන්නේ. එතකොට බිසෝ කොටුව තියෙන්නේ වැවේ ජලයෙන් වැව් බැම්මට ඇති කරන පීඩනය අවම කරලා සොරවුවට ජලය ක්‍රමානුකූලව බැහැර කිරීමට සකස් කරපු වැදගත් අංගයක් ඒක. මේ අනුව එතකොට ඊළඟට වැව් බැම්ම ඇතුළු පැත්ත රළපනාව පිළිබඳව ඔබ දන්නවා. වැවේ යැත්තෑවේ තව තියෙනවා නිර්මාණ ඉස්වැටි, එතකොට කුළු වැව්. ඒවා ඔබේ පොතේ පෙළ පොතේ වැඩි සඳහන් වෙන්නේ නැහැ. ඔබේ වැඩි දැනුමට මම එහෙම කිව්වේ. එතකොට වැවේ අංග ගොඩක් තියෙනවා. තාක්ෂණික අංග අතීතයේ වාරි ශිල්පීන් ඇති වුණු ඒ වාරි විශිෂ්ටත්වය තමයි අපිට ඒකෙන් පේන්නේ. ඊට පස්සේ B අකුරින් අහනවා, C අකුරින් අහනවා බෝධි ආරක්ෂාව තැනු මොකක්ද කියලා. බෝධිඝරය. අපිට හොඳම බෝධිඝරයක් දකින්න හම්බෙන්නේ කොහෙද? දැනට අපිට හොඳම බෝධිඝරයක් තියෙන්නේ කුරුණාගල දිස්ත්‍රික්කයේ නිල්ලක්කගම කියන බෝධිඝරය විතරයි. ඒ කියන්නේ බෝධිය වැටේ ලස්සන ගල් කැටයම් කරපු බෝධිය ආරක්ෂාවට සකස් කරපු එකක් තමයි බෝධිඝරය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි ඒක D අකුරින් අහනවා සමනලව ප්‍රදේශයේ යකඩ නිස්සාරණය සඳහා යොදාගත් ගල් වර්ගය ලිමොනයිට් හා හෙමටයිට් කියන මේ ගල් වර්ග දෙක තමයි යකඩ නිස්සාරණයට. ඔබ දන්නවා සමනලව ප්‍රදේශයේ කඳු දෙකක් කරා රෑ එළි වෙනකන් හමාගෙන එන හුළඟ ආධාර කරගෙන යකඩ නිස්සාරණය කරලා තියෙනවා. අර මරන් කියන දැව වර්ගයේ පාවිච්චි කරලා. ඊට පස්සේ අපි දන්නවා සීගිරිය දෙහිගහල කැන්දේ තියෙනවා මයිනාමක ආධාරයෙන් යකඩ නිස්සාරණය කළේ. අතීතයේ අපේ රටේ ලෝකයේ ඉතාම උසස් වර්ගයේ යකඩ නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට අපි බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. මහවැව් නිර්මාණය කිරීමේ ආරම්භක රජුගේ නම සඳහන් කොට මහවැව් ඉදි කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු දෙකක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා.
දැන් අපි ඉගෙන ගත්ත ගම් වැව් පිළිබඳව. ගම් වැවේ ජලය ප්‍රමාණවත් උනේ නෑ ජනගහනය වැඩි වෙනකොට. ලැබෙන වර්ෂාපතනය අවිනිශ්චිතයි, ජනගහනය වැඩි වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට අවශ්‍ය වුණා වැඩියෙන් ජලය. එතකොට මිනිස්සුන්ගේ කුෂිකාර්මික කටයුතු වලට පරිභෝජනයට මේ ජලය රැස් කර ගන්න අවශ්‍ය වුණා. ඒ අනුව විශාල වැව් විදි කරනවා. විශාල වැව් තැනීමේ අරමුණු තියෙනවා. ඒතර කුෂි කර්මාන්තයට ඊළඟට ගම් වතුර පාලනයට ඒකත් ගන්න පුළුවන් අපිට මහ වැව් තැනීමේ අරමුණු. අපි දන්නවා එතකොට මහ වැව් තැනීමේ ආරම්භකයා කවුද? වසභ රජතුමා. අනුරාධපුර රාජධානිය ගත්තාම අනුරාධපුර රාජධානියේ ප්‍රධාන රාජවංශ දෙකක් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ලම්බකර්ණ රාජවංශය, මෞර්ය රාජවංශය. ලම්බකර්ණ රාජවංශයේ ආරම්භකයා විදිහට අපි සඳහන් වන්නේ වසභ රජතුමා. ලම්බකර්ණව සත වර්ෂ 3මාරක් පමණ රජරට පාලනය කරලා තියෙනවා. එතකොට වසභ රජතුමාගෙන් විශිෂ්ට සේවාවක් සිද්ධ වෙනවා විශාල වැව් විදි කිරීම. ඉන්දියාවේ ඇති වුණු ආහාර හිඟයකදී අපේ ධාන්‍ය වලට ඇති වූ ඉල්ලුම නිසා අපේ මේ වසභ රජතුමා මොකද කරන්නේ විශාල වැව් හදන්න පටන් ගත්තයි කියලා අපේ පොතේ සඳහන් වෙනවා. එතකොට වසභ රජතුමා ඒක විතරක් නෙවෙයි උමං ජල තාක්ෂණය කියන එක අපිට හඳුන්වනවා. උමං ජල තාක්ෂණය භාවිතා කරලා තමයි අනුරාධපුරේ රම්මසු වෙනේ පොකුණු වලට වතුර අරන් තියෙන්නේ. ඒතර උමං ජල තාක්ෂණය හඳුන්වා දීමේ ගෞරවෙ හිමි වෙන්නේ කාටද? වසභ රජතුමා. වසභ රජතුමා පිළිබඳව එනම් බලා ගන්න අපේ පහුගිය වර්ෂවල එක අවුරුද්දක් වසභ රජතුමා පිළිබඳව රචනා ප්‍රශ්නයක් ඔබට විභාගෙට ආවා. එතකොට මහවැව් නිර්මාණය කිරීමේ ආරම්භය වසභ රජතුමා ඉදිකිරීමෙන් බලාපොරොත්තු වුණ අරමුණු දෙකක් මම දැනටමත් කියලා ඉවරයි. ගම් වතුර පාලනය මෙතන තියෙනවා නගර සිසිලනය කියලා. නගර සිසිලනය කියන එකත් හරියට වඩා වැදගත් වෙන උත්තරේ තමයි කෘෂිකාර්මික කටයුතු සඳහා ජල අවශ්‍යතාවය. ඊළඟට පරිභෝජනයේ ජලය අවශ්‍යයි මිනිස්සුන්ට. ප්‍රමාණවත් ජනගහනය වැඩි වෙනකොට ජල අවශ්‍යතාවය වැඩි වුණා. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට ගම් වතුර පාලනයේ වාගේම අපි වැදගත් කාරණයක් තමයි අපි ලියන්න ඕනේ කුෂිකාර්මික සංවර්ධනය ඉතාම වැදගත් කාරණයක්. එතෙන්දී අනිත් එක ගම් වතුර පාලනය කියන එකත් නිවැරදි. ඊළඟට විශේෂයෙන්ම අපි මේ වැව් තැනීමේ ප්‍රධාන අරමුණක් උනේ මොකද්ද? මිනිසුන්ගේ ප්‍රධාන පරිභෝජන අවශ්‍යතා සපුරන්න. ප්‍රමාණවත් උනේ නෑ ජලය මුල් කාලේ. අර කුඩා වැව්වල පුරවාගත්ත ජලයේ ජනගහනය වැඩි වෙනකොට මිනිසුන්ට ආහාර වැඩියෙන් නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. වැඩියෙන් ආහාර නිෂ්පාදනය කරන්න නම් කුෂි කර්මාන්තයට අවුරුදු දෙක කාලයකට විතර ලැබුණ වැස්ස ප්‍රමාණවත් උනේ නෑ වියලි කලාපයට. ඒ නිසා මිනිස්සු මොකද කළේ? විශාල වැව් හදන්න පටන් ගත්තා කුෂි කාර්මික අවශ්‍යතාව සඳහා. ඉතින් ගම් වතුර පාලනය කියන එකත් නිවැරදි. ඒතකොට ගම් වතුර පාලනයටත් එක විකල්පයක් විදිහට විශාල වැව් හදලා තිනවා. ඊළඟට නගර සිසිලනය කියන එකත් හරි එක වැරදි දෙයක් නෙවෙයි. නගර සිසිල් තබා ගැනීමටත් අලංකාර කර ගැනීමටත් එතකොට ඉතින් අපි දන්නවා නගරේ අලංකරණය ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනේ මේ සඳහා පොකුණු නිර්මාණය වෙලා තියෙනවා අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ. ඒ වගේ තරමුණු කීපයක් තියෙනවා. ඔබ 8 පන්තියේදී 7 මේවා ඉගෙනගෙන තියෙනවා. එතකොට විශාල වැව් තැනීමේ අරමුණු විදියට අපි එකක් ලියනවා ප්‍රධාන කාරණයක් විදියට කුෂිකාර්මික සංවර්ධනය සඳහා කියන පළවෙනි කාරණේ විස්තර කරනවා. දෙවෙනි කාරණේ අපි විස්තර කරන්න පුළුවන් ගම් වතුර පාලනය. ඊළඟට තුන්වෙනි කාරණේ විදියට අපි කියනවා නගර සිසිලනය කර ගැනීම සඳහා සිසිල්ව තබා ගැනීම සඳහා විශාල වැව් හැදුවයි කියලා. ඊට පස්සේ හතරවෙනි කොටස රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව සුරකීම සඳහා අතීත රජවරු ගන්නා ලද ක්‍රියාමාර්ග තුනක් උදාහරණ දෙමින් විස්තර කරන්න කියලා තියෙනවා. රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂක සුරකීම සඳහා සනීප ආරක්ෂා සුරකීම සඳහා අතීත රජවරු ගන්නා ලද ක්‍රියාමාර්ග තුනක්. එතකොට රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව පිළිබඳව අතීත රජවරු ගත්තේ ක්‍රියාමාර්ගයක් තමයි රෝහල් නිර්මාණය කිරීම. ඒවට උපකරණ සැපයීම. දැන් දුටුගැමුණු රජතුමා රෝහල් දඩු 18ක් ඉදි කරයි කියලා වංශ කතාව කියනවා. ඒතර පණ්ඩුකාභය රජතුමා එතුමාගේ කාලේදී මාතෘ නිවාස සකස් කරලා තියෙනවා. සිවිකා ශාලා කියලා කියන්නේ මාතෘ නිවාස කියලා ඉතිහාසඥයෝ කල්පනා කරනවා විශ්වාස කරනවා. ඒකට ඔබේ පොතේ තියෙනවා සොත්ති ශාලා කියන වචනේත් ඒකත් ඒ සඳහා ඉදි කරා කියලා තමයි ඔබේ පොතේ සඳහන් වෙන්නේ. හැබැයි අපේ පොතේම තැනක සඳහන් වෙනවා මාතෘ නිවාස කියන්නේ මේ සිවිකා ශාලා මාතෘ නිවාස සඳහා ඉදි කරන්නට ඇතයි කියලා සඳහන් වෙනවා. එතකොට පණ්ඩුකාභය රජුණන්ගේ කාලේ ඉඳලා මේ රජවරුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා. ඒකට ජනතාවගේ සෞඛ්‍ය සනීප ආරක්ෂාව. විශේෂයෙන් දැන් අපි මේ කාලේ ගැන කතා කරනකොට මේක ඉතා වැදගත් දෙයක් සනීප ආරක්ෂාව සෞඛ්‍ය කියන දේ. ඒකට අතීතයේදී අපි දන්නවා රජවරු විශේෂයෙන් අපි මෙතෙන්දී කතා කරන්න ඕනේ
රෝහල් ඉදිකිරීමේදී ආලාහන පිරිවෙන සංකීර්ණ වාගේ දේවල් ගත්තාම එතෙන්දී ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව ජනතාවගේ පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව රජවරු විශේෂ උනන්දුවකින් මේ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. වෛද්‍ය වෘත්තියේ නිරලා තියෙන බුද්ධදාස රජතුමා උදාහරණ විදියට ඊළඟට විශේෂ රෝහල් හදලා තියෙනවා අතීතයේ. දැන් අපි දන්නවා මේ උපසග්ග රෝගනාශ කියලා විශේෂ උණ රෝහලක් ඉදි කරලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි උපතිස්ස රජුරුව පසවන්ති නාමශාලා කියලා මාතෘ නිවාසයක් හදපු බව සඳහන් වෙනවා. මේ විදිහට අතීතයේදී රජවරු ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව ජනතාවගේ සනීප ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි මිහින්තලෙත් මේ වගේ රෝහලක් ඉදි කරලා තියෙනවා. ඒකට ආලාහන පිරිවෙනේ රෝහල ගැන ඔබට ලියන්න පුළුවන්. ආලාහන පිරිවෙනේ තියෙන සල්ලිය කර්ම පවා කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව ඊළඟට වැසිකිලි කැසිකිලි පද්ධතිය පිළිබඳව ඊළඟට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව මෙතෙන්දී අපිට ලියන්න පුළුවන් සනීප ආරක්ෂාව ගැන කියනකොට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මනා නිපුණත්වයක් අතීතයේ දක්වලා තියෙනවා. දැන් ආලාහන පිරිවෙනේ ගත්තම අපවිත්‍ර ජලය බැහැර කිරීම සඳහා ක්‍රමවත් කාණු පද්ධතියක් ඉදි කරලා තියෙනවා. අපිට ඒක විස්තර කරන්න සිද්ධ වෙනවා මෙතෙන්දී ජනතාවගේ සෞඛ්‍ය සනීප ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට. ඒ නිසා විශේෂයෙන් අද වාගේම එදත් ජනතාවගේ පෞද්ගලික සෞඛ්‍ය නගා සිටුවීම සඳහා එක රජවරු විවිධ කටයුතු කරලා තියෙනවා රටේ. රෝහල් ඉදි කරලා විතරක් නෙවෙයි ජනතාවගේ විශේෂයෙන් දැන් මෙතෙන්ද කියනවා ඔබ අබේගිරි විහාරයටම ගිහිලා තියෙනවා දැකලා ඇති කැසිකිලි පද්ධති. කැසිකිලියට එකතු වෙන මුත්‍රා අවසානයේ පිරිසිදු ජලයේ විදියට පසට එකතු වෙන විදියට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට පරිසර හිතකාමීව තමයි අතීත රජවරු හැම වැඩක්ම කරලා තියෙන්නේ. රෝහල් නිර්මාණය කරලා තින්නේ ජනතාවගේ පෞද්ගලික සෞඛ්‍ය සනීප ආරක්ෂාව දියුණු කරන්න අවශ්‍ය නිසා. ඒ වගේ මේ පිළිබඳ විශේෂ අවධානයක් පෞද්ගලික සනීප ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අතීතයේ රජවරු. උදාහරණ සහිතව ඔබ එතකොට මෙතෙන්දී ඒක පැහැදිලි කරන්න ඕනේ. හොඳයි අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ අහනවා වියලි කලාපයේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ පීඩි රාජධානි මධ්‍යස්ථාන මලේ රටේ පීඩි රාජධානි මධ්‍යස්ථාන දෙකක් නම් කරන්න කියලා. වියලි කලාපය කියන්නේ අනුරාධපුර පොළොන්නරුව. වියලි කලාපයට අයිති වෙන්නේ අනුරාධපුරේ පොළොන්නරුව. මලේ රට කියන්නේ කඳුකර ප්‍රදේශයට. කඳුකර ප්‍රදේශයට ඒතකොට කඳුකර ප්‍රදේශයට අයිති රාජධානි දෙකක් ගැන කතා කරනවා. මහවැලි ගඟ සමීපයේ තියෙන මහනුවරයි ගම්පොළයි. එක වතාවක් ඇහුවා මායා රටට අයිති දෙවෙනි නාගරීකරණයට අයත් රාජධානි දෙකක් ලියන්නේ. මායා රට කියනකොට ඒකට අයිති වෙන්නේ දඹදෙනිය, කෝට්ටේ, යාපහුව, කුරුණෑගල කියන ඒවා. දැන් මේකේ කියන්නේ මලේ රට. මලේ රට කියන්නේ කඳුකර ප්‍රදේශයේ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන රාජධානි දෙක මහනුවරයි ගම්පොළයි. දෙවෙනි එකෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා ගම්පොළ රාජධානි සමයේ විශේෂ ලක්ෂණ සිදුවීම් 4ක් ලියන්න කියලා. ගම්පොළ යුගයේ දක්න ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි රාජ්‍යත්වයේ හුවමාරුව පිළිබඳව මව් පාර්ශවයට තමයි රාජ්‍ය උරුමය එන්නේ. මාමගෙන් බෑනට තමයි රජකම ගියේ. ඒ කියන්නේ රජතුමාගේ සහෝදරියගේ පුතෙකුට තමයි රජකම උරුමලා තියෙන්නේ. ඊළඟට ප්‍රභූ පවුල් දෙකක් අපිට දකින්න හම් වෙනවා. සේනාධිලංකාර පවුලයි අලකේශ්වර පවුලයි. ප්‍රභූ පවුල් දෙකක් අපිට දකින්න හම් වෙනවා. ප්‍රභූ පවුල් බලවත් වීම ඒකට දක්වන්න පුළුවන්. ඒකට ඉබම්බතුත ශ්‍රීපාද වන්දනාව යනවා උතුරේ ආර්ය චක්‍රවර්තිගේ ආධාරත් අරගෙන. එතකොට මේ වෙනකොට උතුරේ ආර්ය චක්‍රවර්ති බලවත් රජෙක් විදිහට හිටියා කියලා ලියන්න ඕනේ. ඔහු ගම්පොළට ආක්‍රමණයක් දියත් කරනවා. ගම්පොළට දියත් කළ ආක්‍රමණය මර්ධනය කරන්න තමයි නිශ්ශංක අලකේශ්වර කෝට්ටේ බලකොටුවක් හැදුවේ කියලා සඳහන් වෙනවා. ඊළඟට අපිට දකින්න හම් වෙනවා ගම්පොළ යුගයේ ආක්‍රමණයක් අපිට දක්න චීනයේ ආක්‍රමණයක්. චීනයේ චෙන්හෝ කියන සෙන්පතිය ආක්‍රමණයක් කරනවා කියන්නේ චෙන්හෝ ලංකාවට එනවා. ලංකාවට ආපිලාවේ රයිගම පාලකයා හිටිය වීර අලකේශ්වර. ඔහුට නිසි පිළිගැනීම් දැක්වේ නැහැයි කියලා. පළවෙනි වතාව මොකද කරන්න ගෙනාපු පුද පනුරු සිරිපාද යන්නේ නාවා කියන්නේ පුද පනුරු දෙවුන්දර දේවාලට පූජා කරලා යනවා. ඔහු කරපු ශිලා ලිපිය ඔයගොල්ලෝ දන්නවා ගාල්ලේ තියෙන ත්‍රිභාෂා ලිපිය කරලා තියෙන චෙන්හෝ. එතකොට චෙන්හෝ සෙන්පතියා ඊළඟ වතාවේ මොකද කරන්නේ රයිගම ආක්‍රමණය කළා. වීර අලකේශ්වර අත්අඩංගුවට අරගෙන චීනයට ගෙන ගියා කියලා සඳහන් වෙනවා. මේ සම්බන්ධව ලියන පොතක් තියෙනවා අලකේශ්වර යුද්ධය කියලා. අලකේශ්වර යුද්ධය උඩ ගම්පොළ යුගයේ අවසාන කාලය පිළිබඳව අපිට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් පොතක්. ඒ අනුව එතකොට ගම්පොළ රාජධානි සමයේ
සිදුවුණු වැදගත් සිදුවීම් අතර කීපයක් තමයි අපි ඔය කියේ. විශේෂ ලක්ෂණ කීපයක් ඔය කිය ආගමිකංශයෙන් ගත්තත් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා අපිට. මේ විහාරාශ්‍රිතව දේවාල ඉදිවීමේම. එතකොට ගම්පොළොවේ අපිට ඉතා වැදගත් කරුණු කීපයක් මම මෙතන කිව්වා. එයින් කීපයක් මේ තුනක්වත් ලියලා ඔබ දෙකක් ලියලා විස්තර කරන්න තියෙන්නේ. තුන් දෙකට වැඩි ලියුවා කියලා ඔබට කිසි ගැටලුවක් නැහැ. ඔබ ලියන කරුණු දෙකට මේ කරුණු මම දැන් විස්තර කරපු කරුණු ඇතුළත් කරලා පිළිතුර ලියන්න. ඊට පස්සේ පහේ තුන්වෙනි කොටසට එනකොට සමා වෙන තුන්වෙනි කොටසට එනකොට ඔබට විස්තර කරන්න આવොත් ප්‍රශ්නයක් මම මේකයි මේ කියන්න හැදුවේ ගම්පල රාජධානි සමයේ පිළිබඳව ඔබට ලියන්න આવොත් විස්තර කරලා ලියන්න આવොත් ගම්පල රාජධානි සමයේ විශේෂ ලක්ෂණ දෙකක් ලියලා විස්තර කරන්න. මෙතන අපිට විස්තර කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නේදී කරුණු හතරක් විතරනේ ලියන්න කියලා තියෙන්නේ. වෙනස්කම් ඒ කරුණු හතරට අමතරව තව අපිට කරුණු ගොඩක් මේකේ තියෙනවා. නමුත් මෙතන කරුණු හතරක් විදිහට අපි දක්වලා තියෙන්නේ ප්‍රභූපාල බලවත් වීම, මව්පාසේ රාජ්‍යයත් උරුමීම, විභංගතුලා ශ්‍රීපාද වන්දනාය කිරීම, ගම්පොළට පැමිණීම. ඒතකොට විස්තර කරන්න බෑ. මේක දෙවෙනි කොටසේ තියෙන විස්තර කරන්න නෙවෙයිනේ. ලියන්නනේ. මං කිව්ව විස්තර කරන්නත් ප්‍රශ්නයක් ආවොත් ඔබට පුළුවන් මෙන්න මේ ආශ්‍රිතව ප්‍රශ්නයක් හැදුනොත් ඔබට විස්තර කරලා ඒක ලියා ගන්න පුළුවන්. ඒකයි මම මෙච්චර විස්තරයක් ඔබට කිව්වේ මෙතෙන්දී. ඊට පස්සේ ආය බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියන්නේ දෙවන නාගරිකීකරණ සමයේ මෙරට ආර්ථික රටාවේ ඇතු වෙනස්කම් දෙකක්. දෙවන නාගරිකීකරණ සමයේ මෙරට ආර්ථික රටාවේ ඇතු වෙනස්කම් දෙකක් සැකෙමින් විස්තර කරන්න කියලා කියනවා. දෙවන නාගරිකීකරණ සමයේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ තවදුරටත් ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වෙනවා. ඒකේ විශේෂ ලක්ෂණය තමයි මේ කෘෂිකාර්මික කටයුතු වලදී වර්ෂා ජලය යොදා ගැනීම. ඊළඟට වාණිජ නිර්යාත ආර්ථික රටාවකට නැඹුරු වෙනවා. ඉතින්දී අපිට විස්තර කරන්න පුළුවන් ඉබේ වැවෙන කුරුඳු වෙළඳ භෝගයක් ලෙස ඉදිරියට එනවා. ඊළඟට අපිට ලියන්න පුළුවන් කුළුව බඩුවල අතිරික්ත නිෂ්පාදන. කුළු බඩුවල ගම් මිරිස් මේ කරාම නැටි මේ වගේ අතිරික්ත අපනයනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා විදේශ වෙළඳාම අලි ඇතුන් ඇතුළු විදේශ වෙළඳාම කරන්නේ කවුද? රජුරෝ. ඒතකොට රජුගේ ඒකාධිකාරියට තමයි විදේශ වෙළඳාම ක්‍රියාත්මක. ඒ වගේම අපිට බලන්න පුළුවන් අභ්‍යන්තර වශයෙන් දියුණු වෙළඳාමක් තිබ්බා කියලා කුරුණෑගල විස්තරේ සඳහන් වෙනවා. ඒ වගේම බටේර වෙලේ වරායන්තා දියුණු මට්ටමේ වෙළඳ වරායන් තිබ්බයි කියලා ඉබම් බතුත තමන්ගේ වාර්තාවල සටහන් කරලා තියෙනවා. එහෙනම් දෙවෙනි නාගරිකීකරණ සමයේ ආර්ථික රටාව කරුණු දෙකක් යටතේ ඔබ විස්තර කරන්න තියෙන්නේ. මෙතන කරුණු කීපයක් තියෙනවා. ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තයේ වීම කියලා ලියුවොත් ඒ යටතේ වර්ෂා ජලයෙන් කෘෂිකාර්මික කටයුතු කළේ. ඒතකොට විශාල වැව් විදි කිරීම මේ අවදී යොමු වෙන්නේ. මොකද කෙටි කලක් රාජධානී පැවතුනේ ආරක්ෂාව සම්බන්ධව ගැටලු තියුණා. ඒ නිසා විශාල වැව් හදන්නේ අනික් අතින් විශාල වැව් හදන්න තරම් මහා ඉඩ තියෙන විශාල තැනිතලා භූමි නැහැ. ඒ වගේ අවස්ථාවක් තිබ්බේ නැහැ වැව් හදන්න. ඒ නිසා විශාල වැව් විදි වෙන්නේ නැහැ. අනික වර්ෂාව තියුණා හොඳින්. ඒ නිසා වර්ෂාව ගොවිතැනට යොදාගත්තා. ඒතර වාණිජ ආර්ථික රටාවකට නැඹු වෙනවා අපේ ආර්ථිකයේ. ඊට පස්සේ විදේශ වෙළඳාම රජුගේ ඒකාධිකාරියත්වයේ පැවතීම. ඊළඟට අභ්‍යන්තර වශයෙන් දියුණු වෙළඳාමක් පැවතුණා. දියුණු කඩ වීදි තිබ්බයි කියලා කුරුණෑගල විස්තරයේ සඳහන් වෙනවා. බටහිර වෙරළේ වරායම් ආශ්‍රිතව දියුණු වෙළඳාමක් තිබ්බා කියලා ඉබම් බැතුතාගේ වාර්තාවල සඳහන් මේවා ඔබ ලියන්න ඕනේ මේ ප්‍රශ්නේදී උත්තරේ ලියනකොට. ඊට පස්සේ අන්තිම කොටස අපි හතරවෙනි කොටස අපි බලමු. පස්වෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස අහන්නේ මහනුවර රාජධානියේ පරිපාලන කටයුතු ආකාරයේ කරුණු තුනක් ඇතුළෙන් පෙන්වා දෙන්න කියලා තියෙන්නේ. ඒතකොට මහනුවර රාජධානිය ඉහළින් මේටිය රජුරෝ රජුවට ඒතකොට ප්‍රධාන වශයෙන් මහාධිකාරම් දෙන්නෙක් හිටියා. අධිකාරම්වරු දෙදෙනෙක් හිටියා. මහාධිකාරම්වරු තුන් දෙනෙකුත් පත් කරා ශ්‍රී වික්‍රමරාජසිංහ රජුණන්ගේ කාලය වෙනකොට. එතකොට මහාධිකාරම්වරුන්ට පැවුණු දෙවෙනුනේ මහාධිකාරම්වරු රජුරන්ට විතරයි. ඊළඟට පරිපාලන කාර්යාංශ හතරක් තිබ්බා. ඒතකොට රජවාසල සම්බන්ධ වෙනම තියුණා. ඊට පස්සේ බද්ධේ කාර්යාංශ තියුණා. විහාර දේවාල ගම් තියුණා. මේ විදිහට ඔබ විස්තර කරනකොට මේවා ලියන්න ඕනේ. ඒතකොට ප්‍රාදේශීය පාලනය දිසා වනි 12ටයි රට 9කටයි බෙදලා තිබ්බා. වනි 12 දිසාවන් දිසාවේ යටතේ තමයි ක්‍රියා මුලදී අධිකාරම්වරු යටතේ ක්‍රියාත්මක වුණේ මේවා. ඊට පස්සේ දිසාව බෙදලා තිබ්බා. කෝරළ බෙදලා තිබ්බා. පත්තු බෙදලා තිබ්බා. ගම් වලට ඊළඟට රට නම් මේ කියන්නේ මහනුවර නගරයේ සමීපයේ තිබ්බ උඩුබුලක්ගම පාදුබුලක්ගම දුම්බර ඒ වයිට මේ වගේ ආදී ප්‍රදේශ. එතකොට මහනුවර නගරයේ සමීප ප්‍රදේශ ඒවයි රටේ මහතුරු ප්‍රධාන නිලතනතුරු දරුවේ. ඔවුන්ගේ රාජකාරියන් වලට උදව් කරපු නිලධාරිනුත් හිටියා. ඊළඟට
අධිකරණ කටයුතු ගත්තාම අධිකරණයේ ප්‍රධානියා රජු විසඳු නඩු වර්ග පිළිබඳව ඔබ දන්නවා මම මෙතෙන්දී කතා කරන්න. ඊළඟට ඒ තනතුරු අනුව අධිකරණ බලතල හිමි වෙලා තිබ්බා ගම් ප්‍රධානියා දක්වා. හොඳයි. එතකොට ඔබට හතරවෙනි ප්‍රශ්නෙටත් මේ විදිහට උත්තර ලියන්න පුළුවන් මේක බලාගත්තාම.